समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमोक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අපේ පින්වත් පිරිස මේ වෙලාවේ බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා සිටින්නේ බොහෝම ශ්‍රද්ධා ගෞරවයෙන් යුක්තව උතුම් තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ටික වෙලාවක් අහුම්කම් දෙන්නටයි. අද මේ පින්කම සිද්ධ කර දෙන ලෙස අපට ඉල්ලා සිටියේ, ආරාධනා කර සිටියේ එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත් වෙන දුලිප් තිවංක බමුණුආරච්චි මහත්මාණන්, නායනි ගුණවාදන නෝනා මහත්මිය, යනුලි බිමන්සා බමුණුආරච්චි දියණිය සහ සවෙන් මෙත්මින් බමුණුආරච්චි පුතණුවන්. ඒ පින්වත් පිරිස මේ උතුම් පින්කම සඳහා දායකත්වය දරන්නේ උදාර අරමුණක් ඇතුව විශේෂයෙන්ම හොරණ දකුණු උඩුවෙහි පදිංචිව ඉඳලා අභාවයට පත්වෙච්ච අප්‍රේල් මාසේ 2 වෙනිදා 2020 අවුරුද්දේ යමුනා රාණී අමරසේන ආදරණීය මාතාව දුලිප් තිවංක මහත්මාණන්ගේ ආදරණීය අම්මට පින් අනුමෝදන් කරන්ට, ඒ වගේම එතුමන්ගේ ආදරණීය පියාණන් රොබියස් බමුණුආරච්චි පියාණන්ට සෙත් පතන්ට, නායනි ගුණවර්ධන මහත්මියගේ ආදරණීය දෙමව්පියන් සුජීවත්ව සිටිනවා, ජයන්ත ගුණවර්ධන මැතිතුමා සහ මංගලික අයිලේපෙරුම මහත්මිය. ඒ වගේම දුලිප් තිවංක මහත්මයාගේ අත්තම්මට විමලාවති මාතාවට ආශිර්වාද කරන්න සහ නෑදෑ හිත මිතුරන්ටත් මටත් මගේ දෙමව්පියන්ටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා කියලා ඒ ඇත්තෝ සටහන් කරලා තිබෙනවා. ඒ වගේම මේ පවුල්වල නමින් මිය ගිය සියලු දෙනාට පින්පෙත් අනුමෝදන් කිරීම මේ පින්කමේ බලාපොරොත්තු අතර අපේක්ෂා අතර තියෙනවා. ඉතින් ආදරණීය අම්මගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම තමයි අද මේ විදියට සිද්ධ කරන්නට කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ වෙනුවෙන් ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාට එක් දිනකට නෙමෙයි දින කීපයකටම දානමාන සකසා ගන්නට අවශ්‍ය කරන ප්‍රත්‍යපහසුකම් සපයලා සූදානම් කරලා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දුලිප් තිවංක මහත්මයා එයත් තාම තරුණ වියේ, බොහොම තරුණ වියේ ජීවත් වෙන පුංචි දරු මල්ලෝ, තාම පොඩි දරුවෝ දෙදෙනෙක් ඉන්න තරුණ පියතුමෙක් සහ මව්තුමියක්. ඒගොල්ලෝ බොහොම ශ්‍රද්ධාවෙන් තමන්ගේ අම්මා වෙනුවෙන් අම්මට පින් දෙන්නත්, සුජීවත්ව සිටින පියාණන් වහන්සේට සහ නෝන මහත්මයාගේ මව්පිය දෙපළට ආශිර්වාද කරන්නත්, අත්තම්මට සෙත් පතන්නත් මේ පින්කම කරලා දෙන්න කියලා අපිට ආරාධනා කළා. සතුටු වෙනවා මේ වෙලාවේ මේ උතුම් පින්කම සිද්ධ කරලා දෙන්නට අපිට අවස්ථාවක් ලැබීම පිළිබඳව. ඔබ හැම කෙනෙක්ම මේ වෙලාවේ බොහෝම ශ්‍රද්ධාවෙන්, බොහොම ගෞරවයෙන් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙලා තිබෙනවා. කවුරුත් ධර්මානුශාසනාවට ඊටම හොඳින් අහුම්කම් දෙන්නට කියලා අපි සිහිපත් කර සිටිනවා මේ දේශනාවේදී. අද කතා කරන්නේ මම ඔබත් එක්ක මජ්ක්‍ධිම නිකායේ තිබෙන වටින සූත්‍ර ධර්මයක්, සේක සූත්‍රය. සේක සූත්‍රය ඇසුරු කරගත්තු දහම් කරුණු කීපයක් තමයි ඔබත් එක්ක අද සාකච්ඡා කරන්නට අප කල්පනා කළේ. මේ සූත්‍ර දේශනාව
සිද්ධ කෙරෙන්නේ තථාගත ලෝතුරු බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර, ඒ කියන්නේ උන්වහන්සේගේ උපන් භූමිය කිඹුල්වත් නුවර කියලා ඔබ දන්නවා. ශාක්‍ය ජනපදය කිඹුල්වත් නුවර. එහි වැඩම කරලා උන්වහන්සේ නිග්‍රෝධාරාමය කියන ශාක්‍ය වංශිකයෝ හදලා පූජා කරපු විහාරස්ථානයේ වැඩ ඉන්න කාලේ කිඹුල්වත් නුවර ශාක්‍යයෝ ඔවුන් එකතු වෙලා අභිනවයෙන් රැස්වීම් ශාලාවක් වගේ එකක්, සන්තාගාරයක් කියලා කියන සන්තාගාරයක් කෙරෙව්වා. يعني ඔවුන්ට හමු වෙන්න ඔය දැන් ලංකාවේ තියෙන ප්‍රජාශාලා කියලා එකක්. ඒ වගේ පොදුවේ මිනිස්සුන්ට හමුවීම් කරන්න, සාකච්ඡා කරන්න, සංවාද කරන්න, විවේක ගන්න විවිධ කටයුතු සඳහා සන්තාගාරයක් ඒගොල්ලෝ හදනවා. හැබැයි ඒ මිනිස්සු අතර, භාරතයේ හින්දු මිනිස්සු අතර සම්ප්‍රදායක් තිබිලා තියෙනවා. එහෙම සංස්කෘතියක්. ඒ වගේ තැනක් හැදුවට පස්සේ කවුරු හරි ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන පිරිසක් ලවා ඒ ස්ථානය පළමුවෙන්ම පරිභෝග කරවනවා. උන්වහන්සේලාට පරිශීලනය කරන්නට ලබා දෙනවා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් උතුම් උන්වහන්සේගේ ශ්‍රාවක මහරහතුන් වහන්සේලාත් ඒ වෙනකොට කිඹුල්වත් නුවර වැඩ ඉඳපු හින්දා ශාක්‍ය වංශිකයෝ ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා, අපි මේ විදියට සන්තාගාර ශාලාවක් හදලා තියෙනවා. ඉතින් අපි කැමති පළමුවෙන්ම ඔබ වහන්සේත් උතුම් සංඝරත්නයත් ඒ ශාලාව අපි පාවිච්චි කරන්න කලින් පරිභෝග කරනවට, පරිහරණය කරනවට කියලා ඒ සඳහා වඩින්ට කියලා ආරාධනයක් කළා. බුදුහාමුදුරුවෝ ඉතින් ආරාධනා පිළිගන්නේ නිශ්ශබ්දව. දැන් අපි නම් ආරාධනා පිළිගන්නේ වෙන විදියකටනේ. හොඳයි, පින්කම කරලා දෙන්නම්, අපි වඩින්නම්. ඒ විදියටනේ මට ආරාධනාවක් කරාම පිළිගන්න විදිය. නමුත් බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තේ නිශ්ශබ්දව, තුස්නීම් භාවයෙන්. ඒක බුදුරජාණන් වහන්සේලාගේ තිබෙන විශේෂිත වූ ස්වභාවයක්. හැබැයි වාසනාවකට මිනිස්සු දන්නවා ඒ තුස්නීම් භාවයෙන් උන්වහන්සේ වැඩ හිටියා කියන්නේ නිශ්ශබ්දව ආරාධනාව කරාට පස්සේ ආරාධනාව පිළිගත්තා කියලා. අද නිශ්ශබ්දව හිටියොත් එහෙම මිනිස්සු කල්පනා කරයි හාමුදුරුවෝ හරි ආඩම්බරකාරයා, කටපියාගෙන හිටියා, මොනවත්වත් කිව්වෙත් නැහැ, හා කිව්වෙත් නැහැ, බෑ කිව්වෙත් නැහැ, අපි යන්නේ එයාගේ පස්සෙන් කියලා මිනිස්සු බනින්න තියෙන ඉඩ කඩ වැඩි නිශ්ශබ්දව හිටියොත්. ඒ නිසා පික්මනින්ම කතා කරලා පුළුවන් නම් පුළුවන් හෝ නොහැකි නම් නොහැකි කියන එක තමයි මං හිතන්නේ මේ කාලයේ හැටියට නම් හොඳම ක්‍රමය. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ ජීවමාන සමයේ බොහෝ වෙලාවට උන්වහන්සේට දානයකට ආරාධනා කළත්, ඔය වගේ විශේෂ අවස්ථාවකට ආරාධනා කළත් තථාගතයන් වහන්සේ තුස්නීම් භාවයෙන් නිශ්ශබ්දව ඉන්නවා. එතකොට දායකයෝ දන්නවා හරි පින්කම සූදානම් කරගත්තට කමක් නැහැ කියලා. තව විස්තර අහගන්න තියෙනම් බොහෝ වෙලාවට උන්වහන්සේගේ සම්මුඛ ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් ඒ තොරතුරු ලබා ගැනීම සිද්ධ කරපු අවස්ථාත් අපි දකිනවා ඇතැම් වෙලාවල් වලදී. ඉතින් බුදුහාමුදුරුවෝ මේ ආරාධනාවත් ඒ විදිහටම ඉවසුවා. ඉතින් මිනිස්සු බොහෝම සතුටින් ලස්සනට සූදානම් කළා. ඇතිරිලි දාලා උන්වහන්සේලට වැඩ ඉඳින්න ආසන පනවලා වතුර තියලා පහන් දැල්වලා හරිම ලස්සනට සූදානම් කරා. උන්වහන්සේ වැඩම කරලා මූලික කෙටි කතාවකින් ඒගොල්ලොන්ට, කෙටි අනුශාසනාවකින් ඒගොල්ලෝ සතුටු කරවලා, අනුමෝදන් කරවලා, ඒගොල්ලෝ එක්ක දහම් හමුවක නියැලිලා ඉඳලා බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට සඳහන් කරනවා මේ මම ටිකක් මගේ පිට රිදෙනවාද, මම ටිකක් විවේක ගන්නම්, පිටට මගේ පිට රිදෙනවා, මගේ කොන්ද රිදෙනවා, ඒ නිසා මම ටිකක් විවේක ගන්නම්. ඔබ වහන්සේ මේ ශේක ධර්ම පිළිබඳව මේ පිරිසට දේශනාවක් සිද්ධ කරන්න කියලා. අපි තේරවාදී ත්‍රිපිටකයට අනුව ආනන්ද තෙරුන් වහන්සේ වෙනකොට රහතන් වහන්සේ නමක් නෙමෙයි. උන්වහන්සේ සෝතාපන්න ඵලයට පත් වෙලා හිටියා කියන එක
අපි ඉගෙනගෙන තියෙනවා. හැබැයි උන්වහන්සේ රහතන් වහන්සේ නමක් නෙමෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට පවරන ඔබ වහන්සේ මේ ප්‍රතිපදාව ගැන පැහැදිලි කරන්නට කියලා. දේශනාවක් කරන්නට මගේ පිට රිදෙන නිසා මම ටිකක් විවේක ගන්නම් කියලා. ඉතින් උන්වහන්සේ සිහිනුවණින් නැගිටිනවා කියන සංඥාව ඇති කරගෙන උන්වහන්සේ සිවුර සංගල සිවුර කියන්නේ අර උරේට දාන සිවුර පොට වෙනවා. එය එල්ලලා උන්වහන්සේ ටිකක් විවේකීව සැතපෙනවා. ඒක මට මේ හරි මේ අපූර්ව අදහසක් එතකොට ආවා. මම දකිනවා සමහර අය මේ කාලේ බණ අහනවා. ඉතින් මේ කාලේ රහතන් වහන්සේලා වැඩ ඉන්න පුළුවන් මේ ලෝකේ ලංකාවේ. ඉතින් එහෙම රහතන් වහන්සේලා ගිහි පිරිස් වලට අඳුන ගන්නට සහ ආශ්‍රය නිශ්‍රය කරන්නට ලැබිලා තියෙන බව අපිට පේනවා. ඉතින් ඒත් ගොඩාක් වෙලාවට දැන් රහත් නොවිච්ච හෝ තමන් රහතන් වහන්සේ නමක් ලෙස ප්‍රකාශ කරන්නේ නැති සායනහන්සලගේ දේශනාවලට යටින් ද්වේෂ සහගතව කමෙන්ට් කරගෙන යනවා. මම දකිනවා මගේ දේශනාවල යටත් මම දකිනවා සමහර වෙලාවට සටහන් ලියලා යනවා ඇත්තෝ මේ ඔබ වහන්සේ මේවා කියා ඉන්න එපා ගිහිල්ලා රහත් වෙලා ඇවිල්ලා බණ කියන්න කියලා. එතකොට මේ මට හිතුණා එතකොට බුදුරජාණන් වහන්සේ දැන් ආනන්ද තෙරුන් වහන්සේ රහත් වෙලා නැහැනේ. ඒ උන්වහන්සේට ධර්ම දේශනා කරන්න උන්වහන්සේ අවසර දීලා තියෙනවා. ඉතින් අපේ ගිහි බවතුන් මං හිතන්නේ කවුරු හරි මම හෝ වෙනත් ආමුදුරු කෙනෙක් තමන් අවබෝධ කරගෙන යම් ධර්ම කොටාසයක් අවබෝධ කරගත්ත 100% තමන් තුළ තාම නික්ලේශී භාවය ගොඩ නැගුණේ නැතත් ත්‍රිපිටකයෙහි තිබෙන ආකාරයට පාලි භාෂාව ඉගෙනගෙන ත්‍රිපිටක ධර්මය හොඳට හදාරලා අටකථා ආදියත් පරිශීලනය කළා. ඒවයිනුත් ගත හැකි යමක් තිබෙනවා නම් අරගෙන ධර්ම කරුණක් තෝරලා දීලා ඒ කටයුතු කරන එකට සමච්චල් කරනවා වෙනුවට මම යෝජනා කරනවා ඒ වගේ අය කල්පනා කරන්න ඕනේ එහෙනම් බුදුරජාණන් වහන්සේයි රහත් නොවිච්ච ආනන්ද හාමුදුරුවන්ට උන්වහන්සේ විවේක ගන්නකම් ධර්ම දේශනා කරන්නට කියලා කිව්වේ කියලා. ඒක පොඩ්ඩක් හිතන්න ඕනේ. මොකද එතකොට තමන්ගේ මුඛය නිසා කට නිසා අනවශ්‍ය කුසලයක් පුරෝගන්නේ නැතුවනේ. අනිත් එක රහතුන් වහන්සේලා මුණ ගැහිලා උන්වහන්සේලා ඇසුරුනිසුරු කරන අය එච්චර අනික් සායනහන්සේලාගේ දේශනා අහමින් හෝ ඒවට සමච්චල් කරමින් ඉන්න තරම් තත්වයකට වැටෙන එකත් හොඳ මදි. එහෙම වෙන්නත් එපා. අඩුම ඒ දේශනා දෙස ඕන්නම් අනුකම්පාවෙන් බලන්න පුළුවන්නේ. අනේ මේ ඇත්තෝ රහත් වෙලත් නෑ තාම කියලා. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් ඔබ හිතන්න කියලා මම ඔබට කරුණාවෙන් සහ අනුකම්පාවෙන් යෝජනා කරනවා. මේ දේශනා දැක්කම මට හිතුනේ අනේ මේ මිනිස්සු පවුනේ කියලා. මොකද බුදුහාමුදුරුවෝ රහත් නොවිච්ච හාමුදුරුවලට බණ කියන්න අවස්ථාව දීලා තියෙනවා. වර්තමානින් ඇයි ගිහි බවතුන්ට ඒ වගේ එකක් තේරුම් ගන්න බැරි කියලා. රහතන් වහන්සේලා බවට ප්‍රතිඥා දෙන සායනහන්සලවත් මම දකින්නේ නැහැ. ඇත්තට අනිත් හාමුදුරුවලාට බණ කියන්න බෑය බණ කියන්න තහනඤ්ඤ කියලා උන්වහන්සේලා නම් කියනවා පේන්නේ නැහැ. මොකද උන්වහන්සේලා දන්නවනේ අනිත් සායනහන්සේ කෙනෙකුට තමන්ගේ අවබෝධයේ ප්‍රමාණයට තමන් ඉගෙනගත්තු දෙයක් කියලා දෙන්න මේ ශාසනයේ තහනමක් නැහැ කියලා. උන්වහන්සේලා එහෙම මොකුක් කියන්නේ නැහැ. නමුත් මේ අරේ මෙහි රවුම් ගමින් ඉන්න අය තව මෙහෙම හැසිරෙනවා පේනවා. ඒගොල්ලෝ ගැන මට ඇත්තටම අනුකම්පා හිතුණා සහ මට හිතුණා මේ දේශනාව තුළ මේ ආනන්ද තෙරුන්ට මේ කරන ප්‍රකාශනය භාග්‍යවතුන් වහන්සේ ඒගොල්ලොන්ට තෝරලා දෙන එක බොහොම වටිනවා කියලා. මොකද ඒ ඇත්තෝ ඒක අවබෝධ කරගත්තොත් අඩුම අකුසලයක් පුරව ගන්න නැතුව ඉඳීනේ. නැත්තම් අනවශ්‍යයිනේ. තමන්ගේ ගමන තමන් ගියා නම් බොහොම වටිනවා නේ. තමන්ගේ ගමන තමන් යන්න. තමන්ට සත්පුරුෂයා මුණ ගැහිලා නම්, කල්යාණ මිත්‍රයා මුණ ගැහිලා නම් එහෙම
කරාම හොඳටම ඇතිනේ. ඒක තමයි කරන්න ඕන දේ. තමන්ගේ ගමන තමයි යන්න. අපිත් භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියට අපිත් පුහුණු වෙමින් පුහුණු වෙන අතරතුරේ අපේ බණ දහම් අහන්ට සතුටු ශ්‍රාවක පිරිස වෙනුවෙන් මේ වගේ පුංචි දේශනාවන් මඟ පෙන්වීම් අපේ ප්‍රඥාවේ ප්‍රමාණයට සිද්ධ කරනවා. මට පේනවා ඒවයිනුත් යම් කිසි ප්‍රයෝජනයක් අරගෙන ජීවිතය පොඩ්ඩක් හරි සුවපත් කරගන්න, නිවැරදි කරගන්න වීරිය කරන පිරිසකුත් ඉන්නවා. ඒ නිසා තමයි අපි අඛණ්ඩව මේ දේශනා සිද්ධ කරන්නේ. කාරණාව විශේෂයෙන් මතක් කරන්න ඕන කියලා හිතුවා. ඉතින් ආනන්ද තෙරුන් වහන්සේ මේ මහා නාම ශාක්‍ය රජතුමා අමතනවා. එතුමා ඉතින් මේ ශාක්‍ය වංශයෙන් තථාගතයන් වහන්සේ සරණ ගියපු කණ්ඩායමේ ප්‍රධානියෙක්නේ මහා නාම ශාක්‍යතුමා. එතුමා අමතලා උන්වහන්සේ සඳහන් කරනවා මේ විදිහට. මහා නාමය මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා පිරිපුන් සිල් තියනවා නම්, ඉඳුරන්හි වහපු දොරටු ඇති කෙනෙක් නම්, භෝජනයෙහි ප්‍රමාණය දන්නේ නම්, නිදිවැරීමෙහි සමත් නම්, ශ්‍රද්ධා ආදී සප්ත ගුණ ධර්මයන්ගෙන් යුක්තයි නම්, අන්න ඒ ඇත්තා මේ ආත්මේ විශේෂයෙන්ම සුඛ විහරණ සහිත සතර ධානයන් ලබලා මහත් වූ ඵලයක් එයා අත්විඳිනවා කියලා උන්වහන්සේ අවධාරණයක් කරනවා. කාටද? මහා නාම ශාක්‍යතුමා ඇතුළු ශාක්‍ය වංශිකයන්ට. මොකක්ද මේ මෙතන ඊළඟට උන්වහන්සේ පෙන්වනවා කොයි ආකාරයටද ආර්ය ශ්‍රාවකයෙක් සීල සම්පන්න වෙන්නේ කියලා. ආර්ය ශ්‍රාවකයෝනේ ඔය ඇත්තොත් තථාගතයන් වහන්සේගේ මහරහතන් වහන්සේලාගේ ඒ උතුම් ආර්ය මාර්ගය අනුගමනය කරලා එහි ඵල ලැබපු උත්තමයින් වහන්සේලාගේ ශ්‍රාවකයෝ. මමත් එහෙම ශ්‍රාවකයෙක්. මාත් ආර්ය ශ්‍රාවකයෙක්. මාත් තාම ආර්යයන් වහන්සේ නමක් නෙමෙයි. ආර්ය ශ්‍රාවකයෙක් විදියට, පැවිදි ශ්‍රාවකයෙක් විදියට පුහුණු වෙනවා. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදියට, පැවිදි ශ්‍රාවකයෙක් විදියට පුහුණු වෙනවා. ඔබත් පුහුණු වෙනවා. දැන් අපි කොහොමද පුහුණු වෙන්න ඕනේ? මේ ශාසනයෙහි අපි සීලවන්ත වෙන්න ඕනේ කියලා ආනන්ද තෙරුන් යෝජනා කරනවා. සීලවා හෝති. සීලවන්ත වෙන්න ඕනේ. ඒ කිව්වේ පැවිදි පිරිසට නම් කොයි විදියටද? පාතිමොක්ඛ සංවර සංවතෝ. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වෙන්න ඕනේ. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන්. ඒ කිව්වේ නිවනට උපකාරවත් වෙන, මෝක්ෂයට උදව්වක් වෙන, නිවනට උපකාරවත් වෙන සීලය අපි ආරක්ෂා කරගන්න ඕන. දැන් මොකද සීලය කිව්වම සීලය කියන ධර්මතාව නැත්තම් ඒ සංකල්පයක් විදියට ගත්තොත් සීලය කියන එක භාග්‍යවතුන් වහන්සේ පහළ වෙන්න කලින්ම සිල් රැකපු පිරිසක් හිටියනේ. ජෛන ශාසනය ගත්තොත් දැඩි ලෙස උග්‍ර සිල් රැකපු අය ඒගොල්ලෝ. හැබැයි ඒ සීලය නිවනට උපකාරයක් වුණේ නැහැ. ඉතින් නිවනට උපකාරවත් වෙන සීලයක සංවර වෙන්න ආර්ය ශ්‍රාවකයෝ පුහුණු වෙන්න ඕන. යටත් පිරිසෙන් භික්ෂු ප්‍රාතිමෝක්ෂය, භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය වෙනම සඳහන් කරලා තියෙනවා. ඉතින් නිවනට උපකාරවත් වෙන ධර්ම විදියට යටත් පිරිසෙන් පංච දුෂ්චරිතයෙන් සහ දස අකුශලයෙන් වැළකී සිටින්නට ආර්ය ශ්‍රාවකයෙක් එවැනි දස අකුසලයකින් වැළකීලා දස කුසලය දියුණු කරගත්ත කෙනෙකු බවට පත්වෙන්න ආර්ය ශ්‍රාවකයෙක් වීරිය කරන්න ඕන. එය මේ ආනන්ද තෙරුන් වහන්සේ තථාගත ධර්මයට අනුව පැහැදිලි කරන උතුම් ආධ්‍යාත්මික සොය, ආධ්‍යාත්මික සැනසෙල්ල, ආධ්‍යාත්මික දියුණුව අත්විඳින්න යන්න හිතන කෙනෙකුට ඒ තාම වටින දෙයක්. ඊළඟට ආචාර ගෝචර සම්පන්නෝ. ඒ කිව්වේ මේ අවතුම් පැවතුම් වල නේද? අවතුම් පැවතුම් වල හැසිරීමෙහි යහපත් බවක්, නිර්වුල් බවක්, සතිමත් බවක්, දැනුවත් බවක්,
ඒ හැසිරීම් වල පිරිපුම් බවක්, නිකලැල් බවක්, නිවැරදි බවක් පුළුවන් උපරිමයෙන් ඇති කරගන්න උත්සාහ කරන්න ඕන. අර නිවනට උපකාරවත් වෙන දසකුසලයවත් යටත් පිරිසින් පංචශීලයවත් ආර්ය ශ්‍රාවකයෙක් ප්‍රගුණ කරගන්න ඕන. ඒ අතරතුර අර ඇවතුම් පැවතුම් වලත් සතර ඉරියව්වෙහි සිහිය පිහිටුවගෙන කතාවෙහි, හැසිරීමෙහි, කටයුතු කිරීමේ මේ හැම චර්යාවකම යම්කිසි ආකාරයකට විනයක් අප තුළ දියුණු කරගන්න ඕනේ. ඒක මේ නිවන් දකින්න විතරක් නෙමෙයි. හික්මෙන ඕනෑම කෙනෙකුට මේක හරි වැදගත්. මේ අලුත් පරම්පරාවේ දරුවෝ මේ දේවල් නම් හොඳටම තේරුම් ගන්න ඕන. අලුත් පරම්පරාවේ මේ 90 දශකයෙන් පස්සේ ඉපදිච්ච දරුවන්ගේ ඔළුවට විනය, ආචාර ධර්ම, ඩිසිප්ලින්, එතික්ස් මේ දේවල් ගැන ඔළුවට ඇවිල්ලා තියෙනවා. මේවා මේ 7-5කට වැඩකට නැති දේවල් කියලා අදහසක්. ඒ දරුවන්ට නේ මිලේනියල්ස්ලා නෙමෙයි සිලේනියල්ස්ලාටනේ. ඒගොල්ලොන්ට ඔය Z ජෙනරේෂන් Z කියන ඒ පරම්පරාවට ඇති වෙලා තියෙන මේ ආචාර ගෝචර සම්පන්න වීම ගැන, විනයගරුක වීම ගැන යම් ආකාරයකට තියෙන ඒ ලිහිල් බව නම් ඒ දරුවන්ගේ අනාගතයට විතරක් නෙමෙයි මේ ලෝකයේ යහපැවැත්මට බොහෝම නරකක් වෙන්න පුළුවන්. මොකද මේ ලෝකය ඇත්ත වශයෙන්ම කිව්වොත් දැඩි ලෙස එක වෙලාවක හැසිරෙන්න පටන් ගත්තනේ මේ මම කියන තැනට ඇවිල්ලා. ලෝක ඉතිහාසයේ මේ සංසාර ගමනේම මිනිස්සු මම ගොඩ නගන්න තමයි වැඩ කළේ. නමුත් ඔය සාමාන්‍යයෙන් ලෝකයේ එක් යුග ප්‍රවණතා ගැන කතා කරනකොට කියන්නේ සාමාන්‍යයෙන් ඔය කෝල්ඩ් වෝ පීරියඩ් එකෙන් පස්සේදී ලෝකයේ ඇති කරපු මේ න්‍යායක්, ලෝකයට බලගතු ජාතීන් විසින් ඇති කරපු සංකල්පයක් තමයි මේ අනිත් ඒවා ගැන හොයන්න ඕනේ මම ගොඩ නගා ගන්න කියන එක. ඒක ඇතුලේ දැන් ජෙනරේෂන් 2ක් විතර ගමන් කරමින් තියෙනවා. ඒ සිතුවිල්ල මත පදනම් වෙමින් ගොඩනැගිච්ච ආර්ථිකය, ගොඩනැගිච්ච සමාජ සංස්කෘතිය, ගොඩනැගිච්ච දේශපාලනය, ගොඩනැගිච්ච කලාව සාහිත්‍ය මේවා එක්ක ජෙනරේෂන් 2ක් විතර දැන් ගිහින් තියෙනවා. දැන් මේවා ඉදී උග්‍ර ආත්මාර්ථකාමී කමකින් මේ සදාචාරය, ආචාර ධර්ම රැකීම, යහපත් අවතුම් පැවතුම් ඇති බව, විනයක් තියෙන්න ඕනෑ කියන වගේ දේවල් බොහොම වැඩකට නැති යල් පැන ගියපු දේවල් ගණයට දාලා හැසිරෙන ආකාරයක් එක්සත් ජනපදයෙන් පටන්ගෙන ඈත පරිදියේ තියෙන ඉතාම කුඩා රාජ්‍යයන් වන අපේ රටවල් දක්වාම මේ සුළඟ හමා යමින් තියෙනවා. ඒ නිසා අපි බොහෝම පරිස්සම් වෙන්න ඕන. දැන් මම මේ කාලේ වැඩ සිටින ජපානය කියන රට හරි ළඟින් ඇමරිකාව ඇසුරු කරනවානේ. මට පේනවා එක්සත් ජනපදයේ සිද්ධ වෙන දෙයක් අපිට හෙට වෙනකොට ජපානයේ දකින්න පුළුවන්. ඒ සංස්කෘතිය. ඉතින් ඒවා මේ පරම්පරාවල් බොහොම නපුරු විදියට විපාක විඳිනවා. ඔබ දන්නේ නැති වෙන්න පුළුවන්. අද ජපානය ගත්තොත් රටක් විදියට සියදිවි නසා ගන්නා පිරිස් වැඩිම රටවල් අතරට ජපානය ඇතුළත් වෙමින් තියෙනවා. එතකොට හිතන්න මේ අලුත් මේ වැඩිහිටියෝ නෙමෙයි, වයසක අය නෙමෙයි. මේ අවුරුදු 30ට මෙහා අය තමයි මේ ප්‍රශ්නේ කොටස්කරුවෝ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හරියටම 90 ඉපදිච්ච අය, 80 අගභාග ඉපදිච්ච අය. එතකොට තාම දරුණු ව්‍යසනයක්
මේ රටවල් වල පේනවා. රටවල් වලත් ඇති මෙහෙම එළියට එන්නේ නැහනේ. එළියට එන්නේ නැහැ. කොහොම හැංගිලා තියෙනවා. මං හිතනවා අලුත් පරම්පරාව තාම බුද්ධිමත්ව අවබෝධ කරගත යුතු දෙයක් තමයි අප තුළ යම්කිසි විනයක් අපිට මේ ලෝකයේ සුවපත්ව සැපවත්ව කායික නිරෝගීකමකින් මානසික නිරෝගීකමකින් මොකද ඔය ගොඩාක් සුසයිඩ් කරගන්නේ ඒගොල්ලෝ මානසිකව ගොඩාක් දරුණු ලෙස කඩා වැටීමේ අන්තිම ප්‍රතිඵලය තමයි ඒගොල්ලෝ සියදිවි විනාශ ගැනීම කරා යන්නේ. ඊළඟට අර රෙස්පොන්සිබිලිටිස් වලට කිසිම කැමැත්තක් නැතිකම වගකීමක් ගන්න තියෙන අකමැත්ත. දරුණු ලෙස ඒ විනයක් නැති සමාජයක තියෙන ලක්ෂණයක්නේ වගකීමක් ගන්න කැමති නැති එක. ඒක දරුණු ලෙස මේ රටවල් ඇතුළේ අපිට පේනවා. ඒකනේ දැන් අලුත් පරම්පරාවේ ගොඩාක් අය තමන්ගේ ජීවිතේ කිසිම දෙයක් සම්බන්ධව වගකීම් සහගත වෙන්න රැකියාවටවත් පෞල් ජීවිතයකටවත් ළමයි ලපටින්ටවත් මොකකටවත් වග කියන්න කැමැත්තක් නැතුව ඔවුන් හැබැයි ඔවුන්ට ගොඩාක් තියරිස් තියෙනවා අපරාධ කියන්න බෑ. ලොකු ඔවුන් න්‍යායවල් ඉදිරිපත් කරනවා මේ ලෝකේ තියෙන නපුරුකම යහපත්කම ආදී කරුණු කාරණා ගෙනල්ලා ඔවුන් වගකීමක් ගන්න කැමති නැතිකම වහාම ඔවුන් කරන්නේ ඒක ආවරණය කරන දක්ෂ ළමයි. හැබැයි මම අපේ බෞද්ධ ධර්මය ශ්‍රවණය කරන බෞද්ධ ආගමිකයින්ට වගේම අන්‍ය ආගමික අපේ ශ්‍රාවක පිරිසටත් මම යෝජනා කරනවා මේ ආනන්ද තෙරුන් තථාගත ධර්මය ඇසුරු කරගෙන අපට අවධාරණය කරනවා අපිට මේ ලෝකෙම තාම සුවපත් ජීවිතයක් නේ තාම සුවපත් ජීවිතයක් ගෙවන්න ඕන නම් අපි යම්කිසි ආකාරයකට අපේ ජීවිතේ විනයක් ශික්ෂණයක් අප තුළ ඇති කරගත යුතුයි කියලා. ඒක නිවන් මඟ ප්‍රගුණ කරන ආර්ය ශ්‍රාවකයෙක් විදියට අනුමාත්‍ර වරදේ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනුමාත්‍ර වරදෙහි කුඩා වැරද්දත් වැරද්දක් ලෙස දකිමින්. කුඩා වැරද්දත් වැරද්දක් ලෙස දකිමින්. එයින් පුළුවන් තරම් නිවැරදි වෙන්න. විනය තුළ පිහිටා සිටින්න. ශික්ෂාව තුළ පිහිටා සිටින්න. කටයුතු කරනවා නම් ඒ ආර්ය ශ්‍රාවකයා සීල සම්පන්න වෙනවා කියන්නේ ඔන්න ඔතෙන්ට ආවම. කුඩා වැරද්දත් වැරද්දක් ලෙස දකින්න ඕනි. දැන් ලංකාවේ නම් එච්චර ප්‍රශ්නයක් නැහැ වගේ. ඒකනේ මම දැක්ක පහුගිය දවස් ටිකේ අර නිවුස් වල කියනවා මේ මහා පරිමාණ කසිප්පු විකුණන අය නෙමෙයි මේ චූටි ස්වයං රැකියා කරන අයට නිදහස දෙන්න ඕනේ වගේ කතාවක් කියලා අන්න දැන් අන්තර්ජාලේ කැළඹිලා යමින් තියෙනවානේ. ඒකට අර පොලිස් නිලධාරී අපරාධ කියන්න බෑ. මේ මිනිස්සයා කියනවා ඒක කිහිම වෙන්න බෑ කියලා. කියන්නේ වැරද්ද කියන්නේ කවුරු කරත් වැරද්ද. පොඩි වැරද්ද ලොකු වැරද්ද පොඩ්ඩක් පෙරන කට්ටිය පව් ගොඩක් පෙරන කට්ටිය තමයි නරක වගේ නෙමෙයි නේද? එතකොට අපි මේ ඔබ මේ අවබෝධ කරගන්න මේ අපේ සමාජය අර හිතවනවා එහෙම මේ චූටි විදියට පොඩි විදියට කරන් ගියාට කමක් නැහැ වගේ. එහෙම හිතවන්න බෑ. වරද කියන එකෙන් කෙනෙකු නිදහස් කරන්න නම් කෙනෙකු සමාජයක් වරද කියන එකෙන් මුදා ගන්න නම් අනිවාර්යයෙන්ම යම් කිසි දෙයක් වැරදි කියලා අවබෝධ කරගත්තට පස්සේ හෝ එකඟතාවයකට ආවට පස්සේ සමාජයක් විදියට ඒක පොඩ්ඩක් කරත් ඒක ගොඩක් කරත් මධ්‍යම ප්‍රමාණයෙන් කරත් ඒක වැරද්දක් විදියට දකින්න අපි විවෘත මනසක් තියෙන්න ඕන. ඒක විවෘත මනසක් තියෙන්න ඕන. නැත්නම් හදන්න බෑ. දැන් මේ රටේ මම දැක්ක යහපත් දෙයක් තමයි. අපි ශ්‍රී ලාංකිකයෝ එක්ක හුවමාරු කරගන්න මම කැමතියි. ඒ තමයි කුඩා වැරද්දත් වැරද්දක් මේ. කුඩා වැරද්දත් වැරද්දක්. නීතිය කියන එක කැඩුවොත් ඒක
ඒක දුප්පත් එක්කෙනෙක්ද කැඩුවේ, පොහොසත් එක්කෙනෙක්ද කැඩුවේ, ප්‍රසිද්ධ එක්කෙනෙක්ද නීතිය කැඩුවේ, අප්‍රසිද්ධ එක්කෙනෙක්ද, බලය තියෙන එක්කෙනෙක්ද නැති එක්කෙනෙක්ද කියලා බලන්නේ නැහැ. ඒගොල්ලෝ කල්පනා කරන්නේ මෙයා මේ නීතිය උල්ලංඝනය කළා තියෙනවා. ඒකට යාට නිවැරදි කරවීමක්, දණ්ඩනයක් තියෙනවා නම් ඒක, දඩය පැමිණවීමක් තියෙනවා නම් ඒක කළ යුතුයි කියලා මේ රටවල් වල මිනිස්සු පිළි අරගෙන තියෙනවා. එකෙන් අර මේ රටවල් වල බොහෝ දේවල් කළමනාකරණය කරගන්න උන්ට පුළුවන්කම ලැබිලා තියෙනවා. රස්තියාදුකාර විදියට කාටවත් නීති රීති වෙනස් කරන්න බෑ, පව්පින් වෙනස් කරන්න බෑ. අකුසලය නම් අකුසලය, වැරද නම් වැරද්ද. කවුරු කළත්, හාමුදුරුවෝ කළත්, ගිහියා කළත්, සල්ලි තියෙන මිනිහා කළත්, සල්ලි නැති මිනිහා කළත්, කවුරු කරත් වරද වරදමයි. මොකද ඔය චූටි වරදවලට පොඩි කාලේ ඉඳලා අපි අනුබල දුන්නොත් ඒගොල්ලෝ මධ්‍යම ප්‍රමාණය වැරදි කරන දවසට සහ විශාල ප්‍රමාණය වැරදි කරන දවසට ඒගොල්ලෝ අපිට බේරගන්න බෑ. ඒ කියන්නේ කෙනෙක්ගේ වරදවල් වල තියෙන භයානක දේ තමයි එයා ඒ වරදෙන් එයාට හානියක් කරගන්නවා වගේම ඒකෙන් තව පීඩා විඳින විඳිතව ප්‍රමාණය අපි වෙනවා. එනිසා අපි මේවා ඉතාම බුද්ධිමත්ව අවබෝධ කරගෙන අපේ ඊළඟ පරම්පරාවත් එක්ක සාකච්ඡා කරලා මේවා ඒගොල්ලොත් තෝරලා දෙන්න ඕන. ඒකට නම් වැඩිහිටියෝ විදියට අපේ වරද ලෙස දකින්න ඕන. තමන් කරත්, අනුන් කරත්, තමන්ගේ හිතවතෙක් කරත්, තමන්ගේ අහිතවන්තයෙක් කරත් වරද. ඒ විදියට දකින්න, ඒක පිළිගන්න, ඒක ඒ විදියට සාකච්ඡා කරන්න අපි කැමති වෙන්න ඕන. ඒකට අදාළ නීතියක්, රීතියක්, රෙගුලාසියක් තියෙනම් ඒකට අදාළ ක්‍රියාත්මක වෙන්න අපිට අනිවාර්යයෙන්ම ක්‍රමයක් තියෙන්න ඕන. ඒ හින්දා මේ සේක ප්‍රතිපදාව නැත්තම් සේක ධර්ම පිළිබඳව ආනන්ද තෙරුන් වහන්සේ, තථාගතයන් වහන්සේගේ ධර්මය නෙමෙයි උන්වහන්සේ පැහැදිලි කරන්නේ. අවධාරණය කරනවා මෙන්න මේ විදියට කුඩා අනුකුඩා වරදවල් වල පවා සැලකිලිමත් වෙන්න ඕන. ඒවා නොසලකා හැරලා ඉන්න බෑ. පොඩි හෝ අපරාධකාරී හැසිරීමකට අපි නොයා සිටිය යුතුයි. ඒක තමයි මෙතන අවධාරණය කරන දේ. ආර්ය ශ්‍රාවකෙක් විදියට ඔබ ඒ ආකාරයට පුහුණු වෙන්න කියලා තමයි උන්වහන්සේ යෝජනා කරන්නේ මහා නාම ශාක්‍යතුමා ඇතුළු ශාක්‍ය පිරිසට. ඒ යෝජනාව ඔබට මටත් කරපු යෝජනාවක්. අපි හැම දෙනාටම ඒක අදාළයි. ඊළඟ කාරණේ. කොහොමද ආර්ය ශ්‍රාවකයෙක් ඉන්ද්‍රියන්හි වහපු දොරවල් ඇති කෙනෙක් වෙන්නේ? හරි ලස්සනට උන්වහන්සේ මෙතන පැහැදිලි කරනවා. මහානාමය මේ ශාස්ත්‍රෙහි ආර්ය ශ්‍රාවක චක්කු විඥාණයෙන් රූප දැක නිමිත්ත විසින් නොගන්නේ, අනුව්‍යංජන විසින් නොගන්නේ වෙයි. යම් කරුණකින් චක්ෂුර් ඉන්ද්‍රිය අසංවෘත කොට වාස කරන සුළුහු අවිද්‍යා දෝමනස්ස සංඛ්‍යාත ලාමක අකුශල ධර්මයෝ ලුහු බඳනාහු වෙද්ද ඒ චක්ෂුර් ඉන්ද්‍රියාගේ සංවරය පිණිස පිළිපන්නේ වෙයි. ටිකක් අමාරුයි භාෂාව. මේ පරිවර්තනයේ බුද්ධ ජයන්ති පරිවර්තනයේ භාෂාව ටිකක් රළුයි. මිශ්‍ර සිංහල වචන, සංස්කෘත ආභාසයේ සහිත වචන ගොඩක් මෙහි තියෙනවා. ඒ නිසා තේරුම් ගන්න අමාරුයි. මොකද්ද මෙහි කියන්නේ? මේ කියන්නේ හරි ලස්සන දෙයක්. දැන් අපි හිතනවානේ රූප දකින්නේ ඇහෙන් කියලා. ගොඩාක් වෙලාවට අපි හිතන්නේ ඇහෙන් රූප දකින්නවානේ. අපි සාමාන්‍යයෙන් කීමට වචන වලින් කියනකොට කියන්නේ ඇහෙන් රූප දැකලා. ඔන්න ලස්සන තැනක් ආනන්ද තෙරුන් පෙන්නනවානේ. චක්ෂුර් විඥාණයෙන් රූප දැකලා. එතකොට රූපය ඇහැ එක්ක සම්බන්ධ වීම වෙන්නේ එතෙන්ට මනස නැත්තම් විඥාණය, සිත එකතු වුණොත් විතරයි රූපේ දැක්ක වෙන්නේ. චක්ෂුර් විඥාණයෙන් තමයි, චක්කු විඥාණයෙන් තමයි රූපේ දකින්නේ. හොඳට අවබෝධ කරගන්න ඕන තැනක්, ගැඹුරු තැනක්. අපි රූප දකින්නේ චක්ෂුර් විඥාණයෙන්, චක්කු විඥාණයෙන් රූප දැකලා. ඒ චක්කු විඥාණයෙන් රූප දැක්කට පස්සේ තමයි අපි නිමිති ගන්නෙ.
ඒ කියන්නේ යම් සංඥාවන් උපදව ගන්න, හදාගන්න, සංඥාවක් ඇති කරගන්න. දැන් නිකන් අපේ හිත එකතු වෙන්නේ නැතුව කොච්චර රූප අපි ඉදිරිපස්සෙන් ගියත් අපිට හමු වුණත් අපේ මනසේ මුකුත් පරිවර්තන වෙනවද? අපිට මුකුත් සටහනක් ඇති වෙනවද? නැහැ. සටහනක් ඇති වෙන්නේ නැහැ. හිතේ අඳුනා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. සංඥාවක් ඇති වෙන්නේ නැහැ. චේතනා පහළ වෙනවද? චේතනාවක් පහළ වෙන්නේ නැහැ කිසිම. චේතනාවක් පහළ වෙන්නේ නැහැ. ඒ හින්දාම සංස්කාර උපදිනවද? සංස්කාර උපදින්නේ නැහැ. මොකද අපේ හිත එකත් එක්ක එකතු වෙලා නැහැ. ඒ කියන්නේ චක්කු විඥාණයෙන් නෙමෙයි රූපේ දැකලා තියෙන්නේ. දැන් ඔබට තේරෙන්න ඕනි නේද? දැන් ඔබට අවබෝධ වෙන්න ඕනි. ඒ කියන්නේ චක්කු විඥාණයෙන් අපි රූප දැක්කොත් ඊළඟට අපි කරන්න පුළුවන් එක තමයි නිමිති ගන්න එක. අනුව්‍යංජන හදා ගන්න එක. ඒක දිගටම ගියාම මොනවද උපදින්න පුළුවන්? එක්ක අභිජ්ජා දෝමනස්ස නේ. එක්ක ව්‍යාපාද. කැමති රූපයක් නම් ඒක අනුන්ට අයිති රූපයක් වුණත් ඒක මගේ කරගන්න තෘෂ්ණාවක් උපදින්න පුළුවන්ද බැරිද? උපදින්න පුළුවන්. දැඩි තෘෂ්ණාවක්, දැඩි ආසක්ත බවක් ඇති වෙන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ හින්දා ඔය ඉන්ද්‍රිය සංවර කරනවා කියන්නේ, ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති කියලා කියන්නේ මේ චක්කු විඥාණයෙන් දකින රූප නිසා ඇතුලේ සංකල්ප, සංඥාවන්, ඊළඟට අභිජ්ජා, දැඩි ලෝභය, ව්‍යාපාද ආදී නේ, දැඩි අකුසල මනෝභාවයන් අප තුළ වැඩෙන්න දෙන්නේ නැතුව අපේ මනස පරිස්සම් කරගන්න එක. නැතුව ඇස් පියන් ඉන්න එක නෙමෙයි. ඇස් අරන් හිටියත් රූප වෙන්නේ. ඒ ඇහැයි රූපයයි හිතයි එකතු වෙච්ච තැනදී, විඥානේ එකතු වෙච්ච තැනදී තමයි අපි රූපේ දැක්ක වෙන්නේ. කනයි ශබ්දයයි හිතයි එකතු වෙච්ච තැනදී තමයි නේද? ඒ තුන එකතු වෙච්ච තැනදී තමයි ශබ්ද ඇහුණ වෙන්නේ. ඊළඟට තමයි මේ ශබ්ද හරහා නිමිති ගන්න අපේ. දිවයි රසයි හිතයි එකතු වුණාම තමයි ඒ ජීවහා විඥානයත් එක්ක තමයි හරියටම ඒක පැණි රහද්ද, තිත රහද්ද, මොන රහද්ද කියන එක සම්බන්ධ සංකල්පය එන්නේ. ඒ සංකල්පෙත් එක්ක තමයි අපි සංඥාවක් හදාගන්නේ. සංඥාවක් ඒ හැඟීම ආපු ගමන්, ඒ වේදනාව දැනිච්ච ගමන් හරියටම සංඥාවක් හදාගන්නවා. ඒකත් එක්ක ඔන්න අපි පටන් ගන්නවා චේතනා පහල කරන්නනේ. ඒකත් එක්ක අපි පටන් ගන්නවා චේතනාවන් පහල කරන්න. ඉන්සාව අවබෝධ කරගන්න. ඒක ඔබ හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබ තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව, ආනන්ද මහතෙරුන් වහන්සේ ඔබට සිද්ධ කරන මේ දේශනාව ඇතුලේ අවබෝධ කරගන්න ඕන දේ. දැන් ගිහියෙක් විදියට උනත් ඔබ ආර්ය ශ්‍රාවක භාවය තුල ඉන්නව නම් ඔබ පුළුවන් තරම් සියලුම රූප, ශබ්ද, රස, ගන්ධ, ස්පර්ශ කෙරෙහි ඔබට මේ විදියට වසපු ඉඳුරන් සහිතව ඉන්න බැරි වෙයි. හැබැයි අඩුම තරමින් ධර්මානුකූල සීමාව නොවන, නීත්‍යානුකූල සීමාව නොවන, සදාචාර සීමාව නොවන, ධර්මානුකූල හෝ නීත්‍යානුකූල හෝ සදාචාර සම්පන්න බව සීමාව නොවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කෙරෙහි ඔබ අඩුම සංකල්ප හදාගන්නවත් නැතුව ඉන්නවන. ඔබගේ ගෘහස්ත ජීවිත තුළ ළමෙක් විදියට නම් තමන්ගේ අධ්‍යාපනික ජීවිතය තුළ ඔබට ගොඩක් සාර්ථක වෙන්න පුළුවන්. මොකද චක්කු විඥාණයට හමු වෙන රූප එක්ක, සෝත විඥාණයට අහුවෙන ශබ්ද එක්ක
ජීවා විඥාණයට අහුවෙන රස එක්ක කාය විඥාණයට අහුවෙන හැම ස්පර්ශයක් එක්කම අපි යන්න ගියොත් උමතු වෙලා අපිට අපේ කිසිම ලෞකික අරමුණක්වත් සම්පාදනය කරගන්න පුළුවන් වෙයිද? ඔබ විශ්වාස කරන එකක් නෑ. මේ රටවල් වල මේ වගේ දියුණු ලෝක රටවල් වල අලුත්ම තත්ත්වය ලෙස හොයාගෙන තියෙනවා ළමයි, තරුණ ළමයි මාස ගණන් කම්පියුටර් එකේ ෆෝන් එකේ ඒවයි කටයුතු කර පොඩ්ඩක් එළියට ගිහිල්ලා කාලා හෝ මොකක් හරි එකක් අරන් ඇවිල්ලා කාලා කාමරයට වෙලා ඉඳලා තියෙනවා. කාමරවල මෙහි ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකකේ වාර්තා වැඩසටහන ගියා මම දැක්කා. ඒ කාමරවල කුණු ගොඩ ගැහිලා ඒ ළමයින්ට ඒව මුකුත් පේන්නේ නැහැ. ඔවුන් අර අබ්බැහියේ ඉන්නවා. එතකොට ඔවුන් තමන්ගේ වටපිටාවේ වෙන්නේ මොකක්ද කියන එක ගැනවත් කිසිදු අවධානයක් නැතුව දරුණු ඇබ්බැහි බවට, දරුණු උපාදාන බවට සමහර දේවල් වල ගිහිල්ලා ඔවුන්ගේ මනස විකෘතියක් වෙමින් ගමන් කරමින් තියෙනවා. එතකොට හිතන්න අපි අපේ ජීවිතේ අපි කරන මේ ක්‍රියාවන්හි ඔබ හොඳට අවබෝධ කරගන්න. අපි කරන ක්‍රියාවන්හි අපි බොහෝම සතිමත්ව, බොහෝම දැනුවත්ව, බොහොම සවිඥානිකව කටයුතු කළේ නැතොත් අපි සමහර අරමුණු පස්සේ උමුතු වෙලා යන්න පුළුවන්. ඒ යද්දී විශාල ආධ්‍යාත්මික පරිහානියක් අපිට ඒවායේ ඇබ්බැහිවීම නිසා, ඒවායේ වසඟවීම නිසා අනිවාර්යෙන්ම උදා වෙන්න පුළුවන්. ඒකයි වැසූ ඉඳුරන් සහිතව ඉන්න ඕන කියන්නේ. ඇස්පියන් ඉන්න කියන එක නෙමෙයි. චක්කු විඥාණයෙන් ඒ දකින්නකොට, සෝත විඥාණයෙන් ඒ අහනකොට, જીවහා විඥාණයෙන් ඒ යමක් විඳිනකොට එහි මොසපත් නොවි ඉන්න. එහි උමතු වූෙක් නොවි ඉන්න. අපි පුළුවන් තරම් වීරය කරන්න ඕන. අපි පුළුවන් තරම් සතිය සම්පජඤ්ඤය තියාගන්න ඕන. අපේ දරුවෝ, අපේ වැඩිහිටියෝ තමන්ගේ ජීවිතයේ තමන්ගේ අරමුණු, ආධ්‍යාත්මික අරමුණු, ලෞකික අරමුණු සම්පාදනය කරගන්නට මේ තථාගත දේශනාවන් ප්‍රයෝජනෙට ගන්න ඕන. මේ මඟ පෙන්වීම පුළුවන් තරම් පුහුණු කරගන්න ඕන. මේ වයින් ගොඩක් ලොකු යහපතක් උදා කරගන්න පුළුවන්. හරි. ඊළඟ කාරණේ මේ විදිහට ඉන්ද්‍රියන් 6 ගැනම. ඉන්ද්‍රියසු ගුත්වද්දාරෝ කියන්නේ චක්කු, සෝත, ගාන, જીවහා නේද? කාය, මන කියනනේ. ඉන්ද්‍රියන් සියල්ලෙම අපි හැම තිස්සෙම සත්‍යමත් වෙන්න ඕන. සම්පජඤ්ඤයෙන් යුක්ත වෙන්න ඕන. දැනුවත් වෙන්න ඕන. නැත්තම් අපි විනාශ වෙන්න පුළුවන්. අපේ මෙලොව ජීවිතයේ සුවපත් නැති වෙන්න පුළුවන්. බොහොම දුකටපත් වෙන්න පුළුවන්. වේදනාකාරී වෙන්න පුළුවන්. පීඩාකාරී වෙන්න පුළුවන්. තාම බුද්ධිමත් ඔබ මේවා අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඊළඟ කාරණය. මහානාමයේ කිසිං ආර්ය ශ්‍රාවකතෙම භෝජනේ මාත්‍රඥ වේද. කියන්නේ ආහාරයේ පමණ දන්න කෙනෙක් වෙනවා කියන්නේ මොකක්ද? දැන් අපේ කායික නිරෝගීකමට අපි ආහාරය හරිම වැදගත් දෙයක් නේ. පුහුණුවේ ඉන්න කෙනාගේ ෆිසිකල් හෙල්ත් කියන එක හරිම වැදගත් දෙයක්. අත්‍යවශ්‍යයි ඒක. එතකොට ඒකට මූලික බලපෑමක් කරන දෙයක් තමයි අපේ ගන්න ආහාර පාන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය ශ්‍රාවකයා ඒ කායික නිරෝගීකම අරමුණු කරගෙනත් ඒ වගේම කබලින්කාර ආහාර නිසා ක්ලේශ 10 වර්ධනය වීම නවත්තන්නත් උපායක් යොදනවා. බුද්ධිමත්ව ආහාරය කටයුතු කරනවා.
කොහොමද කටයුතු කරන්නේ? මත්තඤ්ඤෝ හෝති. මාත්‍රාව දැනගන්නවා. මොකද්ද මාත්‍රාව දැනගන්නවා කියන්නේ? නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරනවා. පටිසංඛා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි නේවදවාය මදාය ක්‍රීඩා පිණිස නෙමෙයි, මදය පිණිස නෙමෙයි, මණ්ඩනාය සැරසෙන්න නෙමෙයි, විභූෂණාය විභූෂණය පිණිස නොවෙයි, ඉමස්ස කායස්ස ටිතියා යාපනාය මේ ශරීරයෙහි පැවැත්ම සඳහා, මෙහි ස්ථිතිය සඳහා, බ්‍රහ්මචර්යානුග්‍රහාය ඒ ආධ්‍යාත්මික අරමුණට උපකාරයක් පිණිස, ඉති පුරාණංච වේදනං පටිහංකාමි පැරණි වේදනා නැති කරගන්න, බඩගින්න කියන්නේ ලොකු වේදනාවක් නැති කරගන්න, නවංච වේදනන්න උප්පාදෙස්සාමි බඩගින්න නිසා අලුත් වේදනාවක් උපදින්න තියෙනවා නම් ඒක නොයිපදින තත්ත්වයට පත් කරන්න, යාත්‍රාච මේ භවිස්සති මගේ ජීවිත යාත්‍රාව, එහි නිරවද්‍ය භාවය මේ සියල්ලම පවත්වාගෙන යන්ට මේ ආහාරය ගන්නවා කියලා. පහසු විහාරය, පහසු විහරණය, පහසුවෙන් ජීවත් වෙන සුවපත් ජීවිතයකට, නිරෝගී ජීවිතයකට බලන්ට බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව යමින් ආනන්ද මහා තෙරුන් වහන්සේ දැන් මුලින් කියපු කාරණා දෙකම ගත්තොත්, මුලින් දේශනා කරපු කාරණා දෙක ගත්තොත් මොන තරම් ආධ්‍යාත්මික සුවපත් භාවයට උදව් වෙන කාරණාදනේ. මොන තරම් මානසික සුවපත්කමට උපකාරවත් වෙන දේවල්ද. ඊළඟට කායික සුවපත්කමටනේ මූලිකවම මේ තුන්වෙනි කාරණාව සහසම්බන්ධ වෙන්නේ. කායික සුවපත් භාවයටනේ. කායික නිරෝගී තමට. භෝජනේ මත්තඤ්ඤෝ කියන්නේ ඒක. කායික නිරෝගීතාවයට අත්‍යවශ්‍ය දෙයක්. භෝජනේ පමණ දැන ගැනීම. එඳා තාම ආහාරයෙහි හරි නුවණක් ඇතුව වැඩ කරන අය බවට අපි පත් වෙන්න ඕනේ. අපි જાතියක් විදිහට පත් වෙන්න ඕන. නැත්තම් අපි කායිකව ලෙඩු පිරුණු ලෙඩ වෙච්ච જાතියක් බවට ශ්‍රී ලාංකිකයෝ පත් වෙනවා. අවුරුදු 25-30 වෙනකොට අපි බහුතරයකට ගිහි අතන්ට විතරක් නෙමෙයි පැවිදි අපිටත් මොන තරම් බෝනෝ වෙන රෝග තියෙද. අධික රුධිරයෙහි අධික සීනි මේද වෙනත් ඒවත් එක්කම හටගත්තු වෙනත් කායික ආබාධතා රෝගී තත්ත්වයන්. එයි මේ ගොඩකට හේතුව භෝජනයේ අමත්තඤ්ඤෝ, භෝජනයෙහි ප්‍රමාණය දන්නේ නැහැ. කියන්නේ ඒකෙදි අපි බොහොම ඥානවන්තව ප්‍රඥාවන්තව කටයුතු කරන්න තියෙනවා. ඉතින් ඔබ ආහාර ගන්න එපා කියලා නෙමෙයි මේ දේශනාවේ කියන්නේ. හැබැයි ඒකත් බුද්ධිමත්ව කරන්න කියලා. කියන්නේ සීමාවක් නැතුව කන්නත් එපා. හැබැයි අවශ්‍ය ප්‍රමාණයට නොකා ඉන්නත් එපා. සීමාවක් නැතුව කන්නත් එපා. අවශ්‍ය ප්‍රමාණයට නොකා ඉන්නත් එපා. මාත්‍රාව දන්නවා කියන්නේ ඒකයි. හරියට බේත් බොනකොට වගේනේ. දැන් දොස්තර මහත්තයා කිව්වම පෙත්තක් බොන්න කියලා පෙති දෙකක් බොන්නත් එපා, භාගයක් බොන්නත් එපා. ඔබ දොස්තර වෙන්න යන්න එපා. ඒකට මාත්‍රාවක් කියනවනේ. ඒ මාත්‍රාව අනුගමනය කරන්න. සීමාවක් නැතුව අන්තවාදීව ප්‍රතික්ෂේප කිරීමක්, සීමාවක් නැතුව අන්තවාදීව පිළිගැනීමක්, මේ දෙකින්ම නිදහස් වෙන්න ඕන. වසඟ වීම මේ දෙකින්ම නිදහස් වෙන්න ඕන. ඒ නිසා බොහොම බුද්ධිමත්ව ඥානවන්තව අවබෝධ කරගන්න මේ කායික සුවතාවය කියන එක, කායික නිරෝගීතාවය කියන එක જાතියක් විදියට දියුණු වෙන්න හරිම වැදගත්. හරිම වැදගත්. මම දකිනවා මේ හරි අපූර්ව අත්තම්මලා අවුරුදු 80 අය බයිසිකල් පැදගෙන යනවා මේ පාර දිගේ.
අවුරුදු 80 90 වෙලා හරි වයසයි. මේ ගොඩක් අත්තම්මලා සියලා අවුරුදු 100 පන්නලා ජීවත් වෙනවා. අවුරුදු 70 80 වෙච්ච අත්තම්මලා බයිසිකල් පැදන් යනවා. සියලා බයිසිකල් පැදගෙන යනවා. ඒගොල්ලෝ හරි නිරෝගී. මේ කය ලෙඩ වෙන එකක් කියලා එයත් දන්නවා. හැබැයි ඒගොල්ලෝ හරියට ආහාර පානයෙහි කැම බීමෙහි බොහොම නුවණින් සිහියෙන් වැඩ කරලා මේගොල්ලෝ જાතියක් විදියට හරි නිරෝගී කායිකව මේ අලුත් પરම්පරාව තමයි මේ පටලගෙන තියෙන්නේ. මේ හරි නිරෝගී જાතියක් විදියට මේ පැරණි වැඩිහිටියෝ ජීවත් වෙනවා තාම. ඒගොල්ලොත් මං හිතන්නේ හරියට වද වෙනවා අලුත් પરම්පරාව ගමන් කරමින් ඉන්න කායික සහ මානසික විනාශය ගැන. මේ රටෙත් ලංකාවේ තත්ත්වෙම තමයි ඇත්තටම. අපේ අත්තම්මලා සියලා ඉඳපු තරම් අපිට ඉන්න පුළුවන් වෙයිද කියන සැකය දැන් තියෙනවනේ. જાතියක් විදියට. ඒ හින්දා මේ කාරණාව හොඳට අවබෝධ කරගන්න ඕන. මේ ආහාරය කියන එක ආධ්‍යාත්මික ගමනට. ඉගෙන ගන්න ළමෙක් නම් ආහාරය කියන එක අධ්‍යාපන අරමුණු වලටත් බලපෑමක් කරනවා. ප්‍රමාණවත් ආහාර ගත්තේ නැතොත් අපේ ස්නායු දුර්වල වෙලා අපේ සමහර අපිට හොඳට අවදිමත්ව ඉන්න ඕන කරන විටමින් වර්ග නැති වෙලා අපි ගාව විවිධ සංකූලතා ඇවිල්ලා උග්‍ර නිදිමත විවිධ කායික අපහසුතා පැන නැගිලා අධ්‍යාපනයේ කඩාකප්පල් වෙනවා. ඒකනේ කිව්වේ මෙතන බ්‍රහ්මචර්යානුග්‍රහය. බ්‍රහ්මචර්යාවට ආධ්‍යාත්මික ජීවිතයට අනුග්‍රහයක් පිණිස තමයි ආහාර ගන්නෙ. නේද? අනුග්‍රහයක් පිණිසයි ආහාර ගන්නෙ. එතකොට ඒ අනුග්‍රහය ආහාරයෙන් ලැබෙන්න ඕන. අවශ්‍ය ආහාර නොගෙන හිටියොත් ඒ අනුග්‍රහය ලැබෙන්නේ නැහැ. එතකොට ඔය මේ අර කෙටි කෑම නේද? කෙටි කෑම ඊටාම ගැඹුරු තෙල්වල බදින කෑම මේ වගේ දේවල් වලින් නම් අපි જાතියක් විදියට පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕනේ. හොඩම ඒවා කලමනාකරණය වෙන විදියට අනිත් ආහාර රටාව හදා ගන්න ඕනේ. නැත්නම් ආමුතුරුලත් අකාලේ මැරිලා යනවා. ගිහියොත් අකාලේ මැරිලා යනවා. හේතුව අපිට අවබෝධයක් නැතිකම. භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියට නුවණින් විමසලා පමණ දැන ආහාර ගන්නට අදාළ ඒ අවබෝධය අපිට තාම නැතිකම. අපි ඒකවත් අරගෙන නැතිකම බුදුහාමුදුරුවන්ගේ. එහෙනම් හොඳට තේරුම් ගන්න. ගොඩාක් අය හිතනවා කාලා මරණම් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් කාලා මැරෙන්න ඕනේ. එහෙම එකක් නෙමෙයි කාලා මරණම් අකාලා මරණම් කියලා ওই පාලි වාක්‍යයේ අර්ථය. කාලා මැරෙන එකයි නොකා මැරෙන එකයි අදහස නෙමෙයි. ඒක මහා ගැඹුරු පැයක් විතර කතා කරන්න ඕන වෙන ධර්ම මාතෘකාවක්. මොකද්ද කල්හි සහ නොකල්හි මරණ කියන්නේ මොකද්ද කියන එක. කාලා මැරෙන එක නෙමෙයි. ඉන්න පුළුවන් තරම් කණ්ඩ ඕනේ කියලා මෝඩ විදියට කන කෙනෙක් වෙන්න එපා. බුද්ධිමත් වෙන්න. ප්‍රඥාවන්ත වෙන්න. අවබෝධයෙන් වැඩ කරන්න. ආහාරයේ 100ක් නුවණක් ඇති මිනිස්සෙක් බවට උපපත් වෙන්න. ඔබට මේ ලෝකේ සැනසෙල්ල ඉන්න පුළුවන්. මේ සේක ධර්ම මහානාම ශාක්‍යතුමා ඇතුළු ශාක්‍ය වංශික ගිහියන්ට ආනන්ද තෙරුන් වහන්සේ බුදුහාමුදුරුවන්ගේ නියමයෙන් දේශනා කරන ධර්ම කොටසක්. මේ ධර්ම කොටසේ තිබෙන මේ වටිනා කරුණු ඔබ හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි නිදිවැරීමෙහි යෙදුන කෙනෙක් වෙන්න ඕන. නිදිවැරීම කියන්නේ ඕනවට වඩා නිදා ගන්න කෙනෙක් වෙලා සීමාවක් නැතුව නින්දට ලොල් වෙච්ච කෙනෙක් වෙලා සාර්ථක වෙන්න බෑ. ආධ්‍යාත්මික ජීවිතයේ සාර්ථකත්වයක් ලබා ගන්න ඔබ ප්‍රාමාණික නින්දක් තියෙන්න ඕන. ප්‍රාමාණික නින්දක් ඔබට තියෙන්න ඕනේ. ඒක පැය 8 9 7 ඔය පැරණි සෞඛ්‍ය අදහස්නේ. අලුත් සෞඛ්‍ය විද්‍යාත්මක අදහස් තමයි ඒ අලුත් සොයා ගැනීම අනුව ඔවුන් කියන්නේ එක එක පුද්ගලයාට සාපේක්ෂවයි නිදා ගන්න ඕන ප්‍රමාණය.
ඒක තමයි නැතුව මේ දැන් අර නිශ්චිතව ඉස්සර කියපු පැය 8ක්ම නිදා ගන්න ඕනේ 10ක් නිදා ගන්න ඕනේ 5ක් අනිවාර්ය එහෙම එකක් නෑ. එක එක්කෙනාට එක එක ප්‍රමාණය. දැන් භාග්‍යවතුන් වහන්සේ ගැන දේශනාවේ තියෙන්නේ උන්වහන්සේ ඊටාම සල්ප කාලයක් තමයි නිදාගෙන තියෙන්නේ. හැබැයි උන්වහන්සේ ඇහැට විවේකයේ දීලා තියෙනවානේ. දැන් අපි ඇහැට විවේකයක් දීම තමයි ගොඩක් වෙලාවට අපි ඒ නිදා ගන්න වෙලාව තුලදී සිද්ධ කරන්නේ. මොකද මේ ඇහැ සීමාවක් නැතුව වෙහෙසෙව්වොත් අපේ ආයු කාලය තුල අපිට ඇහැ අහිමි වෙන්න පුළුවන්. ආයු කාලයේ මගක් යනකොට. දැන් උන්වහන්සේ නිදා ගන්න වෙලාව සල්ප වුණාට උන්වහන්සේ සමවත් සුවයෙන්නේ සමාපත්තියෙන් මේ ඇහැයි හිතයි කියන්නේ චක්කු විඥාණයෙන් අරමුණු එක්ක සම්බන්ධ නොකර හිත ඒකාග්‍රතාවය තුළ සමාධිය තුළ පිහිටුවාගෙන උන්වහන්සේ වැඩ ඉන්නේ. එතකොට ඒක ඇහැට කායික විවේකයක් ලැබෙනවා. ඇහැට ෆිසිකලි එකට රෙස්ට් එකක් හම්බ වෙනවා. ඒ නිසා මේ පැය ගණන් නිදා ගන්න ඕනි කියන එක මෙච්චර ගාණක් කියන එක ටිකක් පැරණි අදහසක්. ඒත් කාට හරි දොස්තර මහත්තයා කියනවා නම් ඔයාගේ තියෙන ලෙඩත් එක්ක ඔයා මෙච්චර ප්‍රමාණයක් නිදා ගන්න කියලා නිදා ගන්න. හැබැයි නින්දෙහි ලොල් වෙන්න එපා. අපේ ගොඩක් අයට වැරදෙන්නේ නින්දෙහි මත් වෙලා, නින්දෙහි ලොල් වෙලා. නේ කොයි දේ කරන්න ගියත් නිදිමතෙන්. කන වෙලාවේ, වැඩ කරන වෙලාවේ, බුදුන් වඳින වෙලාවේ, බණ අහන වෙලාවේ, රැකියාව කරන හැමතැනම නිදා ගන්න මිනිස්සෙක් වෙන්න එපා. නිදා ගන්න નિયમિત වෙලාවෙදි නිදා ගන්න. අමාරුම තත්වයක් නම් පොඩි අපි කියන්නේ පොඩි නැප් එකක් නේද? චූටි වෙලාවක්. ඒකත් අර මම නැගිටිමි කියන සංඥාවෙන් අර භාග්‍යවතුන් වහන්සේ සතපුණා කියලා මම කිව්වේ. මේ අන්තාගාර ශාලාවට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ පොඩි වෙලාවකට සතපුණා මේ දේශනාව කරගෙන යන්න කියලා. මොකද උන්වහන්සේට පිටේ අමාරුවක් ඒ වෙලාවේ. උන්වහන්සේගේ පිට රිදෙනවා. ඒක ටිකක් විවේකයක් ඒකට ඕනි කියලා උන්වහන්සේ සතපුණා. හැබැයි සතපෙන්න පටන් ගත්තේ කොහොමද? උත්තාන සංඥාව. මම නැගිටිනවා කියන සිතුවිල්ල ඇති කරගෙන. ඒ විදිහට එහෙම කෙටි නිින්දක් ලබා ගැනීමේ වැරදක් නැහැ. දැඩි අපහසුතාවයක් එනවනම් ඒක වාහන පදින අයට නම් හරිම වැදගත්. ඒක කරන්නම ඕනි. කෙටි නිින්දක් ගන්න ඕන. අධික ලෙස නිදිමතයි නම් තව චුට්ටි දුරයින කී යන්න එපා. අන්නේ විනාඩි 5 තමයි ඔක්කොම ඉවර වෙලා යන්නේ. එහෙම කරන්න එපා. කෙටි නිින්දක් ගන්න ඕන ලාට ගන්න. හැබැයි අපේ අරමුණු සපුරා ගන්න ඕන නම් අපි අනිවාර්යයෙන්ම නිදිවැරීමේහි දක්ෂයෙක් වෙන්න ඕන. නින්දෙහි වහලෙක් වෙලා බෑ. නින්දෙහි උමතුවෙක් වෙලා බෑ. නින්දෙහි මත්තුවෙක් වෙලා බෑ. නින්දෙහි 16 කුණු කෙනෙක් වෙලා නිදිමතේ වහලෙක් වෙලා අපිට අරමුණු ජය ගන්න බෑ. දැන් මූලික කරුණු 4ක් සේක සූත්‍රය අපි සාකච්ඡා කළා. තව ටිකක් තියෙනවා ඒක හෙට බණට. දැන් පැයක් ඔබ මේ දේශනාව බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම හොඳට පැයක වෙලාවක් ඔබ මේ දේශනාව ශ්‍රවණය කළා. ඉතින් අද මේ දේශනාව ඔබට ශ්‍රවණය කරන්නට අවකාශය සලස්සලා දුන්නේ මේ ධර්මානුශාසනාව සඳහා අපිට බොහෝම ගෞරවයෙන් ආරාධනා කටයුතු සිදු කරලා මේ ධර්මානුශාසනාව ඔබ වෙනුවෙන් සිද්ධ කරන්නට කියලා අපිට ඉල්ලා සිටියේ. විශේෂයෙන්ම එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත් වෙන අපේ සදහැවත් තරුණ දායක දෙපළක්. ඒගොල්ලෝ ලංකාවේ මේ හොරණ කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රදේශයේ දුලිප් තිවංක බමුණු ආරච්චි මහත්මයා, නායනී ගුණවාදන මහත්මිය, ඒ පොඩි දරුවෝ දෙන්න පුංචි පැංචෝ දෙන්නෙක් ඉන්නවා ඒගොල්ලන්ට. යනුලි බිමන්සා බමුණු ආරච්චි දුව, සවෙන් මෙත්මින් බමුණු ආරච්චි පුතුණුවන්. ඉතින් ඒ දරුවෝ දෙන්න සහ අම්මා තාත්තා දෙන්න එකතු වෙලා මේ පින්කම කළේ. රැස් කරගත්තු පින් කුසල් මේ දේශනාව ශ්‍රවණය කළා. විශේෂයෙන්ම දුලීප් තිවංක මහත්මයාගේ අවුරුද්දකට කලින් මිය ගිය ආදරණීය අම්මට, යමුනා රාණී අමරස්පේම ආදරණීය අම්මට අනුමෝදනා කරමු. අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ නායනි නෝනා නමිනුත් කවුරු හරි මිය ගියා නම්
ඒ ඇත්තොත් මේ පින් අනුමෝදන් වෙත්වා. බණ අහපු ඔබේ නමිනුත් මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වෙත්වා. සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා. උතුම් අමා මහ නිවනම අපගේ ඥාති හිත මිත්‍රාදීන් මේ පින් කුසල් බලෙන් අත්කර ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම දෙවිවරු මේ පින් අත්කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ඒ සුජීවත්ව සිටින පියාණන් රොබියස් බමුණුආරච්චි පියාණන්ට, ජයන්ත ගුණවාදන පියාණන්ට, නෝනගේ තාත්තා, මංගලිකා ඉලේ පෙරුම මෞතුමිය, ඒ නෝන මහත්මියගේ අම්මා, ඒ වගේම අත්තම්මා ජීවත් වෙන දුලීප් මහත්මයාගේ, W.A. විමලාවති අත්තම්මා ඇතුළු කොට සියලුම ලංකාවේ ජීවත් වෙන ඥාති හිත මිත්‍රාදීන්ටත්, ඒ වගේම එතුමා සෙත් පතන්ට කියලා සීකලා මටත් මගේ ආදරණීය අම්මා තාත්තටත් ඒ ඇත්තන්ටත් බණ අහපු ඔබ හැම දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය වේවා, නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා. මේ භයානක වසංගතයෙන් ඔබ සියලු දෙනාට කිසිම කරදරයක් බාධකයක් නොවේවා. ලෝකයම සුවපත් වේවා. දෙවියෝද මේ පින්බෙලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා. ඉක්මන් භවයකදී නිවන් දකින්නට අපි හැම දෙනාටම මියගිය ආදරණීය ඒ මෑණියන් වහන්සේ ඇතුළු කොට ඥාතීන්ට, දෙවියන්ට මේ පුණ්‍ය ධර්මයෝ පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති තී. හැම දිනාටම තෙරුවන් සරණයි.